හයිබෝන් ඔබට සුවදායි උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අපි ආරම්භ කරන්න සූදානම් අදත් ඔබ දැනුවත් කිරීම අවුරුදු සතිය අවසන් වෙලා ඊට පස්සේ නවතත් වැඩ කරන සතියට ප්‍රවිෂ්ඨ වෙනවා. ටික දිනකට පසුව ඔබත් මාත් මෙහෙම උදෑසන හම්බ වෙනවා. අපි පත්තරයට පුරුදු විදියට යනවා මේ ස්වර්ණවාහිනී පත්තරේ. ආරම්භය ගන්න කොතනින්ද? අවුරුද්ද වගේම ආණ්ඩුව තුල විවිධ කතා බහක් ඇති වෙලා තියෙන අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ වන විට කතා බහේ දිගුව ඇදෙනවා වරාය නගරය පිළිබඳව කතන්දරේ. මේකත් එක්ක අපි ආරම්භය ගමු අද සිදුවෙන හමුවකින්. අද මෙන්න මෙහෙම හමුවක් සිදු වෙනවා. ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය. ආණ්ඩුවේ මන්ත්‍රීලා හදිසිය අද අගමැති හමුවේදී පක්ෂ නායක තීරණාත්මක රැස්වීමක් දේ අතර අජන්ත කුමාර සුජිත් තේවාජෝලිගේ එක්කලියන්. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද සවස 6:30ට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආන්දෝලනය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ගය සඳහන් කරනවා. පාර්ලිමේන්තු සතිය හෙටින් ආරම්භ වන බැවින් ආණ්ඩු පක්ෂ රැස්වීම හෙට උදේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට ආණ්ඩුව මුලින්ම තීරණය කර තිබුණා. එහෙත් වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආන්දෝලනයේ හේතුවෙන් එම රැස්වීම අද පසරුවේ පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කියවෙනවා. මේ අතර ආණ්ඩුවේ සිටමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන අයට එරෙහිව විනය පියවර ගන්නයි අද පැවැත්වෙන ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඉල්ලීමක් කිරීමට මැති ඇමතුරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වෙනවා. මේ අතර පළාත් සභා මැතිවරණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර පවතින ගැටලු නිරාකරණය සඳහා ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද උදෑසන 10:30ට පැවැත්වීමට නියමිතයි. ආණ්ඩුව ඇතුළේ යම් කතාබහක් යම් තීරණාත්මක තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා කියලායි පෙන්눔 කරන්නේ. ආන්දෝලනයට තුඩු දී ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිටවීමට අදාළ පනත් කෙටුම්පත ඇතුළු කරුණු ගණනාවක් මේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව රජයේ ආරංචි මාර්ගය සඳහන් කිරීමක් කළා තියෙනවා. මෙතන සඳහන් කරනවා මේ වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වයක් ආණ්ඩුවේ සිටමින් ආණ්ඩුව විවේචනය කිරීම පිළිබඳව ආදී කාරණා ගණනාවක් පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතිනවා. හොඳයි, මේ වරාය නගර පනත් කෙටුම්පත කතන්දරයට අපි දැන් ප්‍රවිෂ්ඨ වෙමු. මේ අය කියන කතා කරන්න හදන දේවල් අද පත්තර වාර්තා කරලා තියෙනවා. මේ අද පත්තරේ කොළඹ වරාය නගර කොමිසම පනත් කෙටුම්පතට එරෙහිව එජාපයේ නඩු නවෝදයා පවනිලියන්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය නගර කොමිසම නම් පනත් කෙටුම්පතට එරෙහිව නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කරලා තියෙනවා. කොළඹ වරාය නගර කොමිසම් පනත් කෙටුම්පතට එරෙහිව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නඩු පවරුන් ලබන්නේ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාල්ත රංගේ බණ්ඩාර විසින් කියලයි අද පත්තරේ ප්‍රධාන පිටුවේ දාලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වයට හානි කරමින් වරාය නගර කොමිසම් පනත යටතේ කොමිසමක් ස්ථාපිත කර ඊට බලය පැවරීමට කටයුතු කර ඇති බැවින් ඊට එරෙහිව ගත හැකි සියලුම නීතිමය පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නීති අංශ දැනුවත් කර තිබේ. ඒ UNP සූදානම ගැන දැන් අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයට මම ඔබ අරන් යන්නේ. වරාය නගරය ගැන පෙත්සම් විභාගයේ අද බුද්ධිමාල් රුබේරුලියන් පාර්ශව කීපයක් ඉදිරිපත් කර ඇති පෙත්සම් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් නිකුත් කරන්න ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව කීපයක් ඉදිරිපත් කොට ඇති පෙත්සම් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද විභාගයට ගැනෙනවා. අධිකරණ නිවාඩු සමය වුවද විශේෂ පෙත්සම් ලෙස ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම් විශේෂ කරුණක් ලෙස සැලකමින් විභාග කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය තීරණය කිරීම හේතුවෙන් මේ පෙත්සම් අද දින කැඳවනු ලැබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනේ කළු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන, මොරුදු ප්‍රනාන්දු සහ ජනග්ද සිල්වා යන
අයගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාග කෙරෙනවා. නාරායන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තොට්ටුවේ ආනන්ද හිමි නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පේරිස් ඒ ලේකම් නීතිඥ රජීව් අමරසූරිය එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි දේශපාලන මණ්ඩල සභිකා අන්තර් සමාගම් සේවක සංගමේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදීන්ගේ සංගමේ සභාපති කමල් රේණුක විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සහ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝත්ති සරවණමුත්තු විසින් ඉදිරිපත් කොට ඇති මේ පෙත්සම්වල වගඋත්තරකරුවා වශයෙන් නීතිපති නම් කොට තිබෙනවා. පාර්ශ්ව 8ක් ගණන් කළා මෙතන ඉදිරිපත් කර තියෙන පෙත්සම් එක්ක කතා කරනකොට. දැන් ඊළඟට කේලිය ඇමතිවරයා මොකද්ද කියන්නේ? ඉදිරිවෙන පත්තරයක දාලා තියෙනවා. පෝට් සිටි අවසන් තීරණය උසාවි තීන්දුවෙන් පසුයි ඇමති කේලිය කියයි. සටහන් කරුවෙකු නෑ මේ සටහනේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව වරාය නගර පනත් කැටුම්පත සංශෝධනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කේලිය රඹුක්කැල්ල කියනවා. පෙරේදා පෙරවරුවේ රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු එහෙම කියනවා. ශ්‍රී ලංකාවේ මූලික නීතියට නැතිනම් ව්‍යවස්ථාවට පටහැනි කිසිම දෙයක් තිබෙනවා නම් සහතික වෙනවා එහෙම දෙයක් කරන්නේ නැහැ කියලායි ඇමතිවරයා ඒදි කියා සිටියා කියලායි දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨයේ වාර්තාව ලියලා තියෙනවා. එතකොට අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ අලි සබ්රි පෙන්වා දුන් දෙයක් වරාය නගර ව්‍යාපෘතියේ කොටස්වල 100%ක් අයිති ඇත්තේ ශ්‍රී ලංකා රජයටයි. පහන් විජේසේකර ලියයි. වරාය නගර ව්‍යාපෘතියේ කොටස්වල 100%ක අයිතිය තිබෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය සතුව බව අධිකරණ නැමැති ජනාධිපති නීතිඥ MUM අල් සබ්රි ඊයේ පැවසුවලු. වරාය නගර ව්‍යාපෘතියේ සම්පූර්ණ ප්‍රමාණය හෙක්ටයාර 269ක් වන අතර 43%ක් ව්‍යාපෘති සමාගමට ලබා දෙන බවත් 23%ක් රජයේ කොටස් වශයෙන් තිබෙන බවත් සඳහන් කළ අධිකරණ ඇමතිවරයා සමස්ත භූමියේ පරිපාලනය සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකා රජයේ බවද පෙන්වා දීලා තියෙනවා. එමයි අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් කියන්නේ වරාය නගර ව්‍යාපෘතියේ කොටස්වල 100%ක අයිතිය ඇත්තේ ශ්‍රී ලංකා රජයටයි කියලා අලි සබ්රි පෙන්වා දුන්නා කියලා. ඔහුගේ තවත් කතාවක් තවත් පත්තරයකින් ගන්නට ඕනේ. ඊට කලින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥ සංවිධානයේ සුනිල් වටගල කියපු කතාව අද ලංකාදීපේ දානවා. ජාත්‍යන්තර කොන්දේසි 4ම සම්පූර්ණයි වරාය නගරයේ වෙනම රාජ්‍යයක් කෙටුම්පතට ජනමත විචාරණයක් ඕනෑමයි මුදිතා දයානන්ද ලියයි. වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. පාරේ සටන් කර හෝ පනත් පරාජය කරනවායයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල ඊයේ සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒකයි මේ සටහනේ දාලා තියෙන්නේ. වරාය නගරයේ වෙනම රාජ්‍යයක් කෙටුම්පතට ජනමත විචාරණයක් ඕනෑමයි. සුනිල් වටගල එහෙමයි කතාව සඳහන් කළා තියෙන්නේ. දැන් ඒකත් එක්ක විපක්ෂ නායකවරයා කියන කතාව පැත්තට යන්නටයි සූදානම් වෙන්නේ. වරාය නගර ව්‍යාපෘතිය මගින් අපේ රට පිටරටවල වහල් දේශයක් කරන්න හදනවා. පාන් විජේසේකර ලියයි. මූල්‍ය ත්‍රස්තවාදය සහ මූල්‍ය බෙදුම්වාදයත් ආර්ථික ත්‍රස්තවාදය සහ ආර්ථික බෙදුම්වාදය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැලසුම් කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ හම්බන්තොටදී කියනවා. රට සහ මුලින්ම විදේශ රාජ්‍යයන්ගෙන් වහල් දේශයක් බවට පත් කිරීමේ පිබුරුපත ආණ්ඩුව විසින් වරාය නගර ව්‍යාපෘතිය හරහා නිර්මාණය කොට ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා ඊට එරෙහිව සමගි ජනබලවේගයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඇති බවත් ආණ්ඩුවේ මේ කූට උපක්‍රම පරාජය කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළා තියෙනවා. ඒ විපක්ෂ නායකවරයා සඳහන් කරපු කාරණාවක් දිනමින පත්තරේ දාන්නේ. මම කිව්වා අලි සබ්රිගේ කතාවක් තවත් පත්තරයක තියෙනවා කියලා. මේක ලංකාදීපේ එක ගන්න සෝදානම හිඟන්නාගේ තුවාලය වගේ රට එකතැන තියාගන්න බෑ. විදේශ ආයෝජන ඕනෑමයි. කොළඹ වරාය නගරයේ සමහරු බොරු බිල්ලන් මවාගෙන කියලා ඔහු කියන කතාව ඩයනා උදයන්ගනී වාර්තාවක් කළා තේ. කොළඹ වරාය නගරයේ පූර්ණ හිමිකාරීත්වයේ ශ්‍රී ලංකා රාජ්‍ය සතු බවත් එසේ තිබියදී ඇතමුන් වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්බන්ධ බොරු බිල්ලන් මවමින් සිටින බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඊයේ කියනවා.
රටට ආර්ථික දියුණුව ලබා ගැනීමට නම් වරාය නගරයේ වෙත ආයෝජකයන් ගෙන්වා ගත හැකි ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බව කී ඇමතිවරයා හිඟන්නාගේ තුවාලමෙන් රට එකතැන තබාගත නොහැකි බවත් සඳහන් කරලා තියෙනවා. වරාය නගර ව්‍යාපෘතියේ අවුරුදු කටේ අවුරුදු එක්කම මේ වනතුරුත් අවුරුදු ඉවත්ව ගොස් තිබේදී තවමත් කතා ලක් වෙන අවස්ථාව තමයි ඒ පෙන්눔 කරන්නේ. ආස්ගිරි ලේකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියන්ගේ කතාව ලංකාදීපෙන් උපුටා ගන්නවා. ජනපතිගෙන් අගමැතිගෙන් තතු විමසනවා. රටට හානි කර දේ තිබ්බොත් වරාය නගර පනතට එරෙහි වෙනවා. ජේල් ජයසිංහලිය. කොළඹ වරාය නගර පරිපාලනය කිරීම සඳහා යෝජිත කොමිසම් සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් පැහැදිලි තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කරන බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ සඳහන් කරනවා. එම තොරතුරු ලබා ගැනීමෙන් පසුව එය අධ්‍යයනය කර රටටත් රටේ නීතියටත් පටහැනි යමක් තිබේ නම් ඊට විරෝධය දක්වන බවත් උන්වහන්සේ කියන්නේ. කොළඹ වරාය නගර කොමිසම් සභාව සම්බන්ධයෙන් ජනමාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අපේ හාමුදුරුවෝ මේම සඳහන් කිරීමක් කළා තියෙනවා. යෝජිත කොමිසම් සභා පනත සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වක්කිය යුතු පාර්ශවයකින් පැහැදිලි කිරීමක් ලැබී නැහැ. ඒවත් උන්වහන්සේ සඳහන් කළා තියෙනවා. යෝජිත පනත පිළිබඳ සැකයෙන් තොර නිර්වෘල් අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය නිසා ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් තොරතුරු ලබාගෙන ඒ පිළිබඳ අධ්‍යයනය කර රටටත් පරිපාලන ව්‍යුහයටත් පටහැනි යමක් තිබෙනවා නම් ඒට විරුද්ධත්වය පළ කර සිටිනවා කියලයි උන්වහන්සේ සඳහන් කළා තියෙන්නේ. රටේ පරිපාලනයටත් පරිපාලන කටයුතු වලටත් පටහැනි යමක් නැත්නම් විරුද්ධත්වයේ පළ කිරීම අපේ යුතුයකම වෙනවා කියලා උන්වහන්සේ වැඩිදුරට සඳහන් කරලා තියෙනවා. අපි බලමු අද දවස විශේෂයි ප්‍රතිසම් විභාගය පිළිබඳව කතා වෙනවා. තීරණාත්මක දවසක් කොළඹ නගර වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අද දිගහැරුම කොහොමද කියලා අවධානයෙන් යමු. වජිර අබේවර්ධන කියන කතාවක් අද ලංකාදීපෙන් ගන්න මේ සූදානම් වෙන්නේ. ඔව් මෙන්න මෙහෙමයි කියලා තියෙන්නේ. රාජ්‍ය සේවකයන්ට එදා රනිල්ලා දුන් සහනවත් මේ ආණ්ඩුවට දී ගන්න බෑ කියලා අංජුල මහීකලියයි. රජයේ සේවකයන්ට රනිල් අගමැති වූ විට වැඩි කළ වැටුපවත් දීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සඳහන් කළා තියෙනවා. 2001 සහ 2015 වසරවල බලයට පැමිණි එජාප ආණ්ඩුව එවක අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඇතුළු ඔවුන් මූණ පා සිටින ගැටලු විසඳීමට ක්‍රියා කළ බවත් ඔහු සඳහන් කළා තියෙනවා. ඒ අතරේ රනිල් ගැන කතාවක් ජාතික ලැයිස්තු පුටුව UNPA කාට හිමි වෙයිද? මෙන්න සටහන රනිල් ජූනි මාසයේදී පාර්ලිමේන්තුවට නවෝදයා පවනිලියන්. එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එළඹෙන ජූලි මාසයේදී පාර්ලිමේන්තුව අනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන කියනවා. පක්ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු අසුන සඳහා රනිල් වික්‍රමසිංහ යා යුතු බවට මේ වන විට පක්ෂයේ ඒකමතික තීරණයක් ගෙන තිබෙන බවද එජාප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. ඔබට මතකද පත්තරෙන් නිරන්තරයෙන් මා කිව්වා කොයි වෙලාවෙ හරි රනිල්ම ගියොත් පුදුම වෙන්න එපා කියලා. එපා කියලා ජූනි මාසේ රනිල්ම යයිද බලමු. හොඳයි අපි ඒ අතරේ ඔබට මතක් කිරීමක් කරන්න සූදානම් වෙන්නේ රැකී ආරක්ෂා සඳහා පිටත් යාමේ නැකත අප්‍රේල් මාස 19 වෙනිදා සඳුදා පූර්ව භාග 6:39ට මෙන්න ඒ සඳහා අදාළ නැකත දැන් 6:39යි වෙලාව සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි සහ ගෙතෙල් මිශ්‍ර කිරිබත්තා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත් යාම මැනවි කියලා සඳහන් කරලා තියෙනවා. පරිස්සමෙන් යන්න, හොඳින් යන්න, අවුරුද්ද පුරාවටම ජය වෙන්න ප්‍රාර්ථනා කරමින් යන්න, රැකී ආරක්ෂා කටයුතු හොඳට කරගෙන යන්න කියලා ඔබට මතක් කිරීමක් කරන්න මේක අවස්ථාව කරගන්නවා. හොඳයි, ඒ ගැන මතක් කරපු වෙලාවේ අද 19 වෙනිදා අද දෙවෙනි පාසල් වාරයක් ක්‍රියාත්මක වෙනවා. එතනට යන්නයි සූදානම. දෙවෙනි පාසල් වාරයේ අද සිට නවෝදයා පවනිලියන්. නව නිර්දේශ ඉදිරිපත් වනතුරු පළමු පාසල් වාරයේ ක්‍රියාත්මක කළ ආකාරයට කටයුතු කළ යුතුයි. රජයේ සියලු පාසල්වල හා රජයට අනුබද්ධිත පෞද්ගලික පාසල්වල දෙවෙනි වාරයේ අද සිට ආරම්භ කෙරෙනවා.
පාසල් වෙත සිසුන් ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නව නිර්දේශ ඉදිරිපත් කරන තුරු පසුගිය පාසල් වාරයේ ක්‍රියාත්මක කළ ආකාරයට කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කරලා තියෙනවා. ඒ අනුව පන්තියක සිසුන් සංඛ්‍යාව 15ට අඩු නම් සියලු සිසුන් දිනපතා පාසල් වෙත කැඳවිය හැකි අතර 1634 සංඛ්‍යාවක් ඇති පන්ති කණ්ඩායම් දෙකක් වශයෙන්ද 30ට වැඩි නම් කණ්ඩායම් 3ක් වශයෙන්ද පාසලට කැඳවීමට උපදෙස් ලබා දී තිබෙනවා. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, දෑත් සේදීම, මුඛාවරණ පැළඳීම, ආහාර හුවමාරු කර නොගැනීම, නිවසේ පිළියෙල කළ ආහාර පමණක් ගැනීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් දරුවන් පාසල් වෙත කැඳවීමට සෞඛ්‍ය ප්‍රවාහන ආරක්ෂකාංශය ඇතුළු විවිධ පාර්ශ්ව වෙතින් මෙතෙක් ලබා දුන් සහායට කෘතවේදීත්වය පළ කරන බවත් ඉදිරියටත් වගකීම් සාගතව ඒ අයුරින්ම කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කිරීමක් කළා තියෙනවා. ආදරණීය දූ පුතුනි, පාසල් වාරය ආරම්භෙන්නේ අවුරුදු අවසන් වෙලා අවුරුද්දත් එක්ක එහාට මෙහාට ගිය අය ගොඩක් ඉන්නවා. ඒ නිසා කොවිඩ්යට එහාට මෙහාට වෙලාද කියලා අපිට තාම කියන්න බෑ. තව දින කීපයක් යයි ඒ ගැන කියන්න. ඒ නිසා පරිස්සම හොඳයි. අවදානම් අවස්ථාවක තමයි දෙවැනි පාසල් වාරය ආරම්භ වෙන්නේ. අපි අධ්‍යයන කටයුතුත් බාධාවකින් තොරව කරගෙන යන්නට වෙනවා. ඒ අතරතුරේදී අමතක කරන්න එපා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගන්න, දෑත් සෝදන්න, මුඛාවරණ පළඳින්න. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනි පාසල් කාලේ පාසල් මිතුරන් එකට එකතු වුණාම විවේක කාල වේලාවේ කෑම කන්නේ බෙදා හදාගෙන ඒ යාළුකම, ඒ සහෝදරකම, ඒ අපූර්ව මිත්‍රත්වය. හැබැයි මේ කාලවකවානු ඒකට උරුම නැහැ. ඒ නිසා නිවසෙන් Taman අරගෙන යන්න කැම ටික අරගෙන ගිහිල්ලා ඒක Taman භුක්ත විඳින්න. මේ වෙලාවේ හුමාරු කරගන්න සුදුසු වෙලාවක් නෙවෙයි කියලාත් මතක් කිරීම කරන්න අවස්ථාව කරගන්නවා. පරිස්සමෙන් අධ්‍යයන කටයුතු කරන්න. හොඳේ ගැටලුවක් බාධාවක් ඇති කරගන්න නැතුව ඒ වගේම කියලා තියෙනවා තාමත් අර අනුගමනය කරපු ක්‍රමවේදයම යන්නේ. හරි අඩක් පාසලට ගෙන්වන එක. නැවත දැනුම් දෙනතුරු ඒ ක්‍රමවේදී ඉස්සරහට යනවා කියලායි කියන්නේ. එතකොට මම මේ අවදානම ගැන කිව්වේ මේ වගේ සටහන් දකිනකොට බහුතර ජනතාව කොවිඩ් උපදෙස් නොතකා උත්සව සැමරුවා. දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් කොවිඩ් රෝගීන් වාර්තා වෙමින් තිබෙනවා කියලා ශ්‍රී ලංකා මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියන්නේ. ඉන්දික ඒවා විතරණලිය. COVID-19ට අදාළ සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් උත්සව සමය සමරන ලෙසට උපදෙස් ලබා දී තිබියදී අති බහුතරයක් ජනතාව එම උපදෙස් කඩ කරමින් උත්සව සමයේ සැමරූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා. මේ වන විට දිවයිනේ ප්‍රදේශ ගණනාවකින්ම COVID-19 රෝගීන් වාර්තා වෙමින් තිබෙන බවත් තවත් COVID-19 රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කළ යුතු බවත් එම සංගමේ ලේකම් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කිරීමක් කළා තියෙනවා. මෙහෙමයි කතාව කියලා තියෙන්නේ. බෞද්ධ ජනතාව කොවිඩ් උපදෙස් නොතකා උත්සව සැමරුවා. දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් රෝගීන් වාර්තා වෙමින් තිබෙනවා කියලා. ඒ හින්දා තවත් රැල්ලක් ඇතිවීම වළක්වා ගන්න අහඹු ලෙස PCR පරීක්ෂණ කරන්න ඕනි කියලායි මෙතන ඔවුන් සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ PCR පරීක්ෂණ කරන ප්‍රමාණය අඩු වෙලාද බලධාරීනි ඔබේ අවධානයට මම මේක යොමු කරන්නේ. මෙන්න අහන්න මේ කතාවත් එක්කයි ඒක දැනෙන්නේ. මෙතනත් මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියනවා අහඹු ලෙස PCR පරීක්ෂණ වැඩි කරන්න කියලා. මේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියන කතාවක්. දිනකට PCR 25000ක් සිදු කිරීමට හැකියාව තිබෙදී සිදු කරන්නේ 7000කටත් අඩු ප්‍රමාණයක්. ඉන්දික ඒවා විතරණලියයි. COVID-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා දිනකට PCR පරීක්ෂණ 25000ක් පමණ සිදු කිරීමට හැකියාව තිබෙදී මේ වන විට දිනකට සිදු කරනු ලබන්නේ පරීක්ෂණ 7000කට අඩු ප්‍රමාණයක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියනවා. ඊ අවසන් වූ දින 10ක කාලයේ සැලකීමේදී PCR පරීක්ෂණ 68000ක් සිදු කර තිබෙන බවත් ඉන් රෝගීන් 2640ක් හඳුනාගෙන තිබෙන බවත් එම සංගමේ සභාපති රවි කුමුදේශ් සඳහන් කළා තියෙනවා. පුළුවන්කම තියෙනවා නම් PCR පරීක්ෂණ මේ වගේ ධාරිතාවක් දරන්නට ඒක උපරිමයෙන් ක්‍රියාත්මක කරමු. හරි අඩක් කළා නතර නොවේ. විශේෂයෙන්ම මේ වෙලාව කට්ටිය හඳුනා ගන්නට අවශ්‍ය වෙලාව. එහෙනම් ඒක විශේෂයෙන් මතක් කිරීමක් කරමු. රවි කුමුදේශ් තවත් කතාවක් කියනවා මේ ආසාදිතයන්ගේ සංඛ්‍යාලේඛන ගැන. ඒක ඔයගලන්ට කියන්න කලින් අපි වෙලාව මතක් කරගෙන හිටියොත් හොඳයි.
ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් soft and smooth shampoo. මේ එයා කියන කතාව අද මව්බිම් පත්තරේ දාලා තියෙන විදිය ප්‍රධාන පිටුවෙන් ඔහොම බලලයින් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යා ලේඛන පරස්පරයි කියලායි රවි කුමුදේශ් කියන්නේ. සවනි ශේෂාදි මේක ලියන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඊයේ දින උදෑසන නිකුත් කරනු ලැබූ නිල වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 96439ක් ලෙස දැක්වුණද රසායනාගාර සේවාවේ නිලදත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,3640ක් ලෙස වාර්තා වන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් කියනවා. මෙම සංඛ්‍යාලේඛන වලට අනුව ඉකුත් 3 වෙනි දින වන විට ලංකාවේ කොවිඩ් ආසාදිත ප්‍රමාණය ලක්ෂ්‍ය සීමාව පසු කර ඇතැයි හෙතෙම පෙන්වා දෙනවා කියලයි වැඩිදුරටත් සටහනේ පෙන්눔 කරන්නේ. බලධාරීන්ගේ අවධානයට අපේ කතාව යොමු කරමු. රවි කුමුදේශ් කියන්නේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාලේඛන පරස්පරයි පෙරේදා වන විට ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තියෙනට ඕනි කියලා බලධාරීන් ඔබයි ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනි. අපිට උපුටා ගැනීම පමණයි මේ කතාව කරන්න පුළුවන් වෙන්නේ. මොකද අපිට ලැබී තිබෙනවා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණු සංඛ්‍යාව 357 දෙනෙක්. මේ වන විට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 96796යි. ඒ වගේම මෙතෙක් වාර්තා වුණු මරණ සංඛ්‍යාව 618යි. හැබැයි මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලැබමින් සිටින සංඛ්‍යාව 3065යි. 3000න් 15 අගයක හිටියේ. හැබැයි ඊයේ වාර්තා වුණා වැඩි ප්‍රමාණයක්. ඒකත් එක්ක ආයෙත් 3000 ඉක්මවා ගොස් තිබෙනවා. මෙන්න මේකයි අපි පාලනය කරමින් ඉස්සරහට යන්න ඕනි වෙන්නේ. ඒ අතරේ අර අපි කිව්වා එන්නතේ දෙවන මාත්‍රාව ඒක හරියට දෙන්න කියලා. දැන් කළමනාකරණය කරගන්න සෞඛ්‍ය බලධාරීනි මොනවා හරි එන්නත් ටිකක් ලැබුණාම එකපාර ඔක්කොටම විඳින එක නෙමෙයි. එහෙම වුණොත් දෙවෙනි මාත්‍රාව කාටවත් දෙන්න බැරි වුණොත් ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා හරියට ඒක එක් කණ්ඩායමකට දීලා දෙවෙනි මාත්‍රාවත් එන දිනවකවානුව නම් කරන්න. දැන් මේ නම් කරපු දිනවකවානු ළඟ එනවා. ඔබ සූදානම්ද? අද ලංකාදීපේ දානවා ඒ කතාව මෙන්න මෙහෙම. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව විදීමේ කාල සීමාව තීරණය අද කියලා සුජිත් හේවාජුලිගේ මේක ලියන්නේ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා දෙනුවේ පළමු මාත්‍රාවදී සති 10කින්ද සති 12කින්ද යන්න තීරණය කරන බව අද තීරණය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියනවා. එන්නත්කරණය පිළිබඳ කමිටුව වසංගත රෝග විද්‍යාංශයේදී අද පසරු 2කට රැස් වී මෙම තීරණය ගන්නා බවද ඔහු කියනවා. කොවිෂීල්ඩ් එන්නතේ දෙවෙනි මාත්‍රාව දීම ලබන 23 වෙනිදා සිකුරාදා ආරම්භ වීමට නියමිතයි. මේ එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට ලබාගෙන ඇති සංඛ්‍යාව ලක්ෂ 25242ක් කියලා දාලා තියෙනවා. 25 ලක්ෂයක් වෙන්නට ඇති නේද ඒක? ගානන් හිලවුට එක හරියටම දාලා තියෙන ආකාරය මට පැහැදිලි වුණේ නැහැ. ඒකත් එක්ක මතක් කිරීමක් කරන්න ඕනේ. මෙතන ගාන දාලා තියෙන ලියලා තියෙන විදිහ වැරද්දක් තියෙනවා. ඒකත් එක්ක මතක් කිරීම කරන්න ඕනේ. දැන් හරි හැටි මාත්‍රාව ලබා දීම පිළිබඳව දෙවෙනි මාත්‍රාව ලබා දීම පිළිබඳව අවධානය යොමු කරන්න. ඒක තමයි මේ මොහොතේ ඉතාමත්ම වැදගත් වෙන්නේ කියලා මතක් කරන්න ඕනේ. ඒ අතරේ අද දිනමින පත්‍රයේ දානවා නව සංචාරක කලාප හඳුන්වා දීමට පියවර මහින්ද අලුත්ගෙදර ලියන. දෙස් විදේශ සංචාරකයන් වෙනුවෙන් නව සංචාරක කලාප හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙන අතර එම නව සංචාරක කලාප හඳුනා ගැනීමේ කටයුතු මේ වන විට සිදු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කිරීමක් කළා තියෙනවා. එම කලාප හඳුනා ගැනීමෙන් පසු ඒවා නව සංචාරක කලාප ලෙසට ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන අතර මෙරට සංචාරක කලාප 7ක් දැනට ක්‍රියාත්මකයි. නුවරඑළිය, ඇල්ල, අරුගම්බේ, පාසෙකුඩා, කල්පිටිය, යාල සහ බෙන්තොට එම සංචාරක කලාප වන අතර ඊට අමතරව සංචාරක ආකර්ෂණයකින් සමන්විත තවත් කලාප ගණනාවක් දිවයින පුරා පිහිටා තිබෙනවා කියලා වැඩිදුරටත් අද දිනමින පත්තරේ දාලා තියෙනවා. දැන් හැබැයි සංචාරක කලාප හඳුනා ගන්න හදන අවස්ථාවේ ඊයේ කරපු අවදානම් මතක් කිරීම මේ වෙලාවේ කළොත් හොඳයි කියලා හිතෙනවා. එහෙම කතාවක් ආපු වෙලාවේ ලංකාදීපයෙන් උපුටා ගන්න. කොවිඩ් රෝගීන් රට සිට පැමිණීම සීමා කරන්න වේවි. ඔවුන්ගේ ගණන වැඩි වෙලා ජනතාව දැඩි ලෙස පරිස්සම් විය යුතුයි. වසංගත රෝගාංශ ප්‍රධානී කියන්නේ සුජිත් හේවාජුලිගේ ලිය.
විදේශයන්හි සිට පැමිණෙන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙනෙන්නට තිබෙන හේයින් එසේ පැමිණෙන්නන් සීමා කිරීමට හෝ පාලනය කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර සඳහන් කරනවා. එසේම විදේශයන්හි සිට පැමිණෙන්නන් සම්බන්ධයෙන් වන නිරෝධායන නීති දැඩි කිරීමටද සිදුවිය හැකියයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. එහෙමයි ඔය කියන්නේ. පැහැදිලි කිරීම අපි දැන් වැඩිදුර වාර්තාවකින් බලන්න සූදානම්. මේ වෙනකොට ලංකාවේ බොහෝ ප්‍රදේශවල රෝගීන්ගේ යම් යම් වැඩිවීමේ ලක්ෂණ පෙන්눔 කරනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත, වයඹ පළාත, උතුරු පළාත, නැගෙනහිර පළාත වගේ ප්‍රදේශවල රෝගීන් වැඩිවීම වාර්තා වෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලා ආශ්‍රිතව, ඇඟලුම් කම්හල් ආශ්‍රිතව මේ ආසාදනය තවදුරටත් නරක විදිහට වර්ධනය වෙමින් තියෙනවා. ඒ නිසා මේ ඉදිරියේදී මේ තත්ත්වය ව්‍යසනකාරී තත්ත්වයකට යාමේ ලක්ෂණ පෙන්눔 කරලා තියෙනවා. කෙසේ වෙතත් අපි අවුරුද්දට කලින් දීපු උපදෙස් මහජනතාව පිළිපදිනවා අපි දැක්කේ නෑ. වගකීම් විරහිතව බහුතරයක් දෙනා හැසිරෙනවා අපි දැක්කා. ලංකාවේ මේ වෙද්දී අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම කරන්නේ නැහැ. අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගත්තොත් අපි විශ්වාස කරනවා මීට වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙයි කියලා. විශේෂයෙන්ම අපි දැක්කා සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේදී අපි ජනතාවගෙන් ඉල්ලා සිටි ආකාරයට සෞඛ්‍යාරක්ෂිතව හැසිරීමේ අඩුවක්. ඉතා විශාල වශයෙන් සෙනඟ එකකාශී වෙච්ච ස්ථාන තිබුණා. මීටර 1 දුරස්ථභාවය පවත්වා ගත්තේ නැතුව, නිසි පරිදි මුවාවරණ පන්දින්නේ නැතුව. ඉතින් මේ තත්ත්වයක් යටතේ ඉදිරි සති 4-6 අතර කාලයේදී අපේ රට තුළ COVID-19 රෝගීන් වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. යම්කිසි විදියකින් COVID-19 හා සමාන රෝග ලක්ෂණ පැමිණුණොත් වහාම රජයේ රෝහලකට ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. එහෙමයි උපදෙස් ලබා දීම සිදු කරන්නේ. එහෙමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අතරේ අද විදේශ වාර්තා උපුටා ගන්නවා ලංකාදීපෙන්. ඉන්දියාව කොරෝනා එන්නත් නිෂ්පාදනය දසගුණයකින් වැඩි කරයි. COVID-19 එවත් නව කොරෝනා වෛරස මර්ධනය කිරීම සඳහා නිෂ්පාදනය කරන එන්නත් ප්‍රමාණය දසගුණයකින් වැඩි කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වෛරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 2 පසු කරමින් ඉහළ යාමත් සමග මෙවන විට රට එන්නත් කරන වැඩස්ථානද අඩපණ වී තිබෙනවා. මේ තත්ත්වයේ සමග මාසකට එන්නත් මාත්‍රා මිලියන 100ක් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබෙන පරිදි මාසක එන්නත් නිෂ්පාදනය දසගුණයකින් වැඩි කරන බව ඉන්දිය සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි කළා. ඉන්දියාව එන්නත් මාත්‍රා මිලියන ගණනක් විවිධ රටවලට අලෙවි කර අතර තවත් එන්නත් මාත්‍රා මිලියන ගණනක් අසල්වැසියා මිත්‍ර රටවලට පරිත්‍යාග කළා. මේ ක්‍රියාවලියත් සමග එක්වරම ඉන්දියාව තුළ එන්නත් හිඟයක් නිර්මාණය වුණා. විශේෂයෙන්ම කොවැක්සින් එන්නත මාත්‍රාවල හිඟයක් ඇති වුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. කොවැක්සින් යනු ඉන්දියාව තුළම නිෂ්පාදනය කරන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතයි. මේ නිපදවන්නේ ඉන්දියාවේ ಭಾರತ್ බයෝටෙක් සමාගමයි කියලාත් වැඩිදුරටත් දාලා තියෙනවා. දස ගුණයකින් වැඩි කරලා එන්නත් හොඳයි. අනිත් රටවලටත් ලැබෙන සැලැස්වීමත් එක්ක දැන් ඒ අතරේ එන්නත් කරන වැඩස්ථානයේ ඉන්දියාව නිරතව ඉන්දියාදී තමයි තුන්වෙනි රැල්ල ඉන්දියාවට ගැව්වේ. ඒක මහා බරපතල රැල්ලක්. මුලින්ම දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂයකම වගියා. එලෙස වාර්තා වුණු දෙවැනි රට තමයි ඉන්දියාව. ඇමරිකාව පළවෙනි රට. ඊට පස්සේ බලන් ඉන්දියද්දී දෛනික ආසාදිතයන්ගේ ගාන ලක්ෂ 2කම ආයාමක් ඉන්දියාවෙන් වාර්තා වෙන්න ගත්තා. තත්ත්වය කොයිතරම්නම් ගැටලු සහගතද දරුණුද කියලා ඔබට තේරෙනවා. ඒ අතරේ ගෝලීය කොරෝනා මරණ මිලියන 3 පසු කරයි. ගෝලීය කොරෝනා මරණ මේ වන විට මිලියන 3 පසු කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. කොරෝනා මරණ මිලියන 3 පසු කරද්දී සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 140 පසු කර තිබෙනවා. හරියට ගිය අවුරුද්දේ ජනවාරි මාසයේදී පමණ නැත්නම් ඊට කලින් අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී පමණ ලෝකයේම ගැටලු සාගත තැනකට අරගෙන ගිය මේ කොරෝනා මේක අපේ ලෝකයේ ලෝක ජනතාවගෙන් මිලියන 3ක් බිලිගෙන අවසන්. තවත් මිලියන 140ක් ලෙඩ කර අවසන්. මොන වගේ තත්ත්වයක්ද? හොඳයි මේ වෙන කතාවකට යන්න සූදානම් වෙන්නේ. උපුටා ගන්නේ ආද ලංකාදීප පත්තරේ. මත්පැන් පිළිකාකාරකයක් වෛද්‍ය සමාධි රාජපක්ෂ කියන්නේ රංජන් කස්තොරිලියයි. මත්පැන් පිළිකාකාරකයක් ලෙස හඳුනාගෙන ඇතැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ සඳහන් කරනවා.
මත්පැන් ශරීරයට අහිත කර විස අඩංගු පානයක් ඇයිද ඒවායේ නිසි ප්‍රමිතියක් හෝ ආරක්ෂිත බවක් හෝ නැතැයිද රටේ තරුණ පිරිස මත්පැන් පානයෙන් මුදාගත යුතුයයිද වෛද්‍ය රාජපක්ෂ සඳහන් කළා තියෙනවා. මත්පැන් පානය කළ පසු විෂ ශරීරගත වී පුද්ගලයන් කීප දෙනෙකුම ඉක්ුත් කාලයේදී මිය ගිය අතර මත්පැන් විසවීම හේතුවෙන් ගලෙන් බිඳුණු ඇව ප්‍රදේශයේද පුද්ගලයන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි වෛද්‍යවරයා එහෙම සඳහන් කිරීමක් කළා තියෙනවා. අමතක කරන්න එපා මතක තබා ගන්න මත්පැන් පිළිකාකාරකයක් කියලායි ඔව් පැහැදිලි කිරීම කරන්නේ. පෙන්වන්නද ලස්සන අවස්ථාවක් චාරුපෙක්කුන් එක්ක අවුරුදු උදාවත් සමග සතුන් වත්තේ සීබ්‍රා පවුලට අලුත් සමාජිකයෙක් දෙහිවල ධර්මපාලලිය. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින සීබ්‍රා යුවලට දාව සීබ්‍රා ගැහැණු පැටවකු අලුත් අවුරුදු උදාවත් සමග ඉපිද ඇතැයි සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂක අනෝමා ප්‍රියදර්ශනී කියනවා. මෙම පැටවුන් ඉපිද තත්පර ගණනකින් සිට ගැනීමට උත්සාහ කළ හැකි ස්වභාවික ආරක්ෂණ ක්‍රමවේදයන් යටතේ වනයේදී ජීවිත ආරක්ෂාවට පිහිටා ඇතැයිද මෙම පැටවාද ඉපිද සුළු වේලාවකින් සිට ගැනීමට උත්සාහ කරමින් සිය මවගෙන් කිරි උරා බොමින් සිටන බවත් දැනට පැටවා සාමාන්‍ය ආහාර පවා මව සමගින් ලබා ගනිමින් එලිමහන් පීඨයේ ඇවිදිමින් සුවයෙන් පසුවන බවත් එලිමහන් පිටියේ ඇවිදිමින් සුවයෙන් පසුවන බවත් සත්ව සහකාර පාලක පාලිත පෙරේරා සඳහන් කළා තියෙනවා. මම එකයි කිව්වේ අපූර්ව දෙයක් අපූර්ව අවස්ථාවක් බලමුද කියලා ඇහුවේ. අවුරුදු දවස් 5ට අපිට අහිමි වෙච්ච ජීවිත රියානතුරු හේතු කොටගෙන අර අධිවේගයේ රියානතුරු කීපයක් සිදු වුණා. අධිවේගයේ හයිවේ ට්‍රැෆික් එක දැක්කද? බොහෝ අය එතනට මුහුණ දුන්න අය චාරු පවා පළ කරලා තිබුණා, පෝස්ට් කරලා තිබුණා Facebook එකේ. ඔයගොල්ලෝ දැක්කද? අධිවේගයත් එක්ක සමාවෙන්න අවුරුද්දත් එක්ක අධිවේගය දැවැන්ත ලෙස කාර්යබහුල වෙලා තිබුණේ. අවුරුදු දින 5ට රියානතුරු 399ක් මේ 5ට 52 දෙනෙක් ජීවිතක්ෂයට ඉන්දික හේවා විතාරණලිය. ගෙවි ගිය දින 5ක කාලය තුල රියානතුරු 399ක් සිදුව තිබෙන බවත් මේදී පුද්ගලයන් 50 දෙනෙකු මියගොස් තිබෙන බවත් පොලිස් මූලස්ථානයේ සඳහන් කිරීමක් කළා තියෙනවා. පුද්ගලයන් 669ක් තුවාල ලබා තිබෙන බවත් මේ කාලය තුලදී වාහන 2242ක් පොලිස් භාරයට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කිරීමක් කළා තියෙනවා. ඔන්න ගණන් හෙලව අවුරුද්ද අපට අහිමි කරපු ජීවිත අවුරුදු කාලවක වන්නේ අපරීක්ෂාකාරී ලෙස ධාවනය වෙන්න පටන් අරගෙන. ඒ අතරේ පිළිකාකාරක පොල්තෙල් මේ සතිය තුල ප්‍රති අපනයනයට නියෝග ඉන්දික හේවා විතාරණ නිදර්ශනි වික්‍රමසිංහ එක්කලියයි. දංකොටුවේදී අත්අඩංගුවටගත් පොල්තෙල් බවුසර දෙකක් ගැන තීරණය ගැනීමට ප්‍රමාදයක් කියලා ප්‍රශ්නාර්ථයක් එක්ක යටින් සටහනකුත් ඔන්න දාලා ආందోලනයට ලක් වූ ඇෆ්ලොටොක්සින් අඩංගු ආනයනික ඉතිරි පොල්තෙල් තොග මේ සතිය තුළදී ප්‍රතිඅපනයනය කිරීමට සූදානම් කරන ලෙස රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය අදාළ සමාගම් දෙකට නියෝග කර තිබෙනවා. දැන් මෙහෙමයි හරියව ප්‍රතිඅපනයනය කරන්න ඒක වෙන්න ඕනි. හැබැයි මේවා ගෙන ආපු සමාගම් වලට මොකද කරන්නේ? ප්‍රතිඅපනයනය කළා නිකන් ඉන්නවද? ආණ්ඩුවේ බලධාරීනි ඔබෙන් රටේ ජනතාව විමසන ප්‍රශ්නයක් මම මතක් කළේ. අනිත් කාරණා විරාමයක් අරන් එවෙත් කතා කරමු. අපි ඊළඟ සටහන් වලට දැන් යන්න හදන්. ඕමන්ත බැරියරේදී හමුදා අණ නොතකා සෙබළුන් දෙදෙනෙක් දහප්පා පලා ගිය කැබ්රිය අනතුරක කියලා වනි රොමේෂ් ශ්‍රීනාත් ප්‍රසන්න එක්ක ලියනවා. හොර බුරුත්ත කොට තොගයක් රී වවුනියාව ඕමන්ත යුද හමුදා මාර්ග බාධකයේදී හමුදා අණ නොතකා ධාවනය වූ කැබ් රථයක් යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු දහප්පා පෙරේදා සවස පලා ගොස් ඇති බව ඕමන්ත පොලිසිය සඳහන් කිරීමක් කරනවා. හොඳයි ඒ කතාවේ වැඩිදුර දිගුවට අපි දැන් යන්න සූදානම්. වවුනියාව ඕමන්ත මහා විද්‍යාලය අසල යුද හමුදා මාර්ග බාධකයේදී සැකකටයුතු කැබ් රථයකට නවතාලන ලෙසට එහි රාජකාරී නිරතව සිටි යුද හමුදා සමාජිකයන් සංඥා කරනු ලැබුවා. එහෙත් එම අණ නොතකා යුද හමුදා සමාජිකයන් දෙදෙනෙකු අනතුරට ලක් කරමින් කැබ් රථය ඉදිරියට ධාවනය කර තිබෙනවා. කැබ් රථයේ ගැටුණු යුද හමුදා සමාජිකයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කෙරුණා.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා කියා සිටියේ එක් යුද හමුදා සමාජිකයෙකුගේ පාදවලට සහ අනිත් යුද හමුදා සමාජිකයාගේ හිසට සහ එක් අතකට තුවාල සිදු ඇති බවයි. යුද හමුදා සමාජිකයන් අනතුරට ලක් කරමින් ඉදිරියට ධාවනය වූ කැබ් රථය අසල තිබූ බෝක්කුවක ගැටී මාර්ගයෙන් ඉවතට පැන නැවතී තිබෙනවා. එම අවස්ථාවේ කැබ් රථයේ සිටි රේදුරා සහ සහායකයා ඉන් පලා ගොස් ඇති බවයි වවුනියාව පොලිසිය කියා සිටියේ. කැබ් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී බුරුත දැවතොගයක් සොයා ගැනීමට හැකි වුණා. පොලිසිය කියා සිටියේ බලපත්‍ර නොමැතිව මෙම දැවතොගේ ප්‍රවාහනය කරමින් තිබූ බවයි. කැබ් රථය වවුනියාව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් වන අතර ඒ කුලී පදනමට මෙම රේදුරා සහ සහායකයා ලබාගෙන දැවජාවාරම සිදු කරගෙන ගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක්ද ආරම්භ කර ඇති බවයි. ඒ කතාවක වැඩිදුර අවස්ථාවක් ඊ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ලයිව් ඇට් 8 එකෙන් ගත්තේ. ඒ අතරේ අර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව විදීමේ කාල සීමාව තීරණය අද කියලා කතාව කියපු වෙලාවේ මෙතෙක් පළමු මාත්‍රාව ලබාගත් සමස්ත සංඛ්‍යාව ගැන පත්තරේ සටහනේ මොකද්ද අඩුවක් තිබුණා. කියන් යනකොට තමයි ඒක තේරුනේ. ඒ නිසා හරි තොරතුරු ඔබට දෙන්න ඕන නිසා හරි ගණන් හිලව් ගත්තා. පත්තරේ පොඩි අඩුවක් වෙලා තියෙන්නේ. මෙහෙමයි 9 ලක්ෂ කියන එක 9 කැපිලා ලක්ෂ 25000 කියලා ඇවිල්ලා තියෙන්නේ. ඒක හරි ගණන් කියලා ටික අපි හොයලා ගත්තා. 9,25,242ක් තමයි හරි ගාන. 9 කැපුණම ලක්ෂ 25000 ගානක් වම මොකක්ද කියලා මම කියහුවේ මෙතන ගානේ පොඩි ගැටලුවක් තියෙනවා කියලා. 9,25,242 දෙනෙකුට මේ වන විට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන් අප්‍රේල් 10 වෙනිදා තමයි අවසන් වලට මේ මාත්‍රාව ලබා දීම පළමු මාත්‍රාව ලබා දීම සිදු කරලා තියෙන්නේ. ගම හදන කාර්ය සාධක බලකායට සහාය නොදෙන නිලධාරීන් වෙතොත් ජනපතිට දන්වන්න. ජනපති ලේකම්ගෙන් විශේෂ ගැසට්ටුවක් රංජන් කස්තුරිලියන්. සියලු රාජ්‍ය නිලධාරීන් ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්යසාධක බලකායට පූර්ණ සහාය ලබා දිය යුතු අතර යම් නිලධාරියෙකු රාජකාරී ඉටු කිරීම ප්‍රමාද කිරීම පැහැරහැරීම සිදු කරන්නේ නම් ඒ බව ජනාධිපතිවරයා වෙත දැනුම් දෙන්නයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර දැනුම් දෙනවා. ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරමින් ජනාධිපති ලේකම්වරයා නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනයේ ඒ බව සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඔන්න මේ සහාය නොදෙන නිලධාරීන් ඉන්නවා නම් කැලින්ම ජනාධිපතිවරයාට දැනුවත් කරන්න. මොකද ඇතැම් නිලධාරීන් තවන්ගේ රාජකාරිය පැහැර හරනවද ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. හොඳට වැඩ කරන අයට ගැටලුවක් නෙවෙයි. අනිත් අය ගැනයි අපි මේ මතක් කළේ. මේ ඒ අතරේ දැරණියගල ප්‍රාදේශ සභා සභාපති රිමාන්ඩ් දන්නව නේද හේතුව? වතුර මීටර 98ක් සොරකම් කළයි චෝදනා. නිමන්ති රණසිංහලිය ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98ක් සොරකම් කරන ලදැයි කියන සිද්ධියකට අදාළ අත්අඩංගුවටගත් දැරණියගල ප්‍රාදේශ සභාවේ සභාපති ලක්ෂ්මන් රාජකරුණා අද 19 වෙනිදාත් එක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවිස්සාවේල වැඩ බලන මහේස්ත්‍රාත් බී.එස්. රත්නායක පෙරේදා නියෝග කොට තිබෙනවා. මේ සැකකරු පොදු දේපල පනත ප්‍රකාරව වරදක් සිදු කර ඇතැයි දැරණියගල පොලිසිය සැකකරු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරලා තියෙනවා. ඔන්න කතන්දරේ ඔන්න චෝදනාව. දැරණියගල කුඹුරුගම ප්‍රදේශයේ විශේෂ ජල ව්‍යාපෘතියක් සඳහා ගබඩා කර තිබූ ජල සම්පාදන මණ්ඩලයට ජල මාපක 477ක් සහ තවත් උපකරණ තොගයක් අස්ථානගත වූ බවට එම ජල ව්‍යාපෘතියේ ඉංජිනේරුවරයා ඉකුත් මාර්තු මාස 30 වෙනිදා පැමිණිල්ලක් සිදු කළ බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඔහොමයි කතන්දරේ චෝදනාවේ තරම. දැරණියගල ප්‍රාදේශීය සභා සභාපති රිමාන් වතුර මීටර 98ක් සොරකම් කළයි චෝදනා. චිත්‍රපට සංස්ථා පාපන්දු සම්මේලන ලොක්කෝ කෝප් කමිටුව හමුවට සුජිත් තේවාජූලි ගේලියන්. රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට මේ සතියේදී කැඳවන බව ඒ සභාපති මහාචාර්ය චරිත හේරත් සඳහන් කරලා තියෙනවා. ක්‍රිකට් ආයතනයේ කණ්ඩායම ගියාවට මතක ඇති අනාවරණය වුණු කාරණා සහ සඳහන් වුණු කාරණා දැන් ඊට පස්සේ චිත්‍රපට සංස්ථා සහ පාපන්දු සම්මේලන ලොක්කෝ ඒ හමුවට යනවා කියලායි ඔන්න කතාවක් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න වෙන කතාවක්. මම දැක්කා මේක අද පත්තර කීපයක තියෙනවා. හිමි නමක ලෙස වෙස්ගෙන රැස්වේරට රිංගන තැත වැරදි රක්ෂිතයට පැනලා සිවුරයි අඳනයයි ගලවා දවලා ශ්‍රීනාත් ප්‍රසන්නලියන්
මීගලෑව පොලිස් වසමට අයත් රැස්වේර රාජමහා විහාරස්ථානයට පසුගිය 16 වෙනිදා උදේ භික්ෂුවක ලෙස වෙස්වලාගෙන ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යන බව අජිත් රෝහණ ලංකාදීපයට කියලා තියෙනවා. මේක වැඩිදුරටත් කියන්නේ කිසියම් අපරාධයක් කිරීමේ අරමුණින් භික්ෂුවක ලෙස වෙස්වලාගෙන මේ පුද්ගලයා විහාරස්ථානයට ඇතුළු වීමට උත්සාහ කරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා. භික්ෂුවක ලෙස වෙස්වලාගත් මෙම පුද්ගලයා විහාරස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ විහාරාධිපති හිමියන් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියලා තියෙනවා. මේ අවස්ථාවේ එම පුද්ගලයා ඇඳ සිටි සිවුර හා අන්දන කඩේ උනා දමා පෝර බෑගයකින් නිර්වත වසාගෙන අසල තිබූ රක්ෂිත වනාන්තරයට පලා ගොස් තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කිරීමක් කළා තියෙනවා. CCTV තිබිලා තියෙනවා. මේ ඒවා පරීක්ෂා කර බැලීමේදී කසාගල රජමහා විහාරස්ථානයේ සවි කර තිබූ CCTV කැමරාවක රූපරාම පරීක්ෂා කර බැලීමේදී මේ දසුන් දක්නට ලැබුණු බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කියලා තියෙනවා. මොකට ආපු මොකෙද්ද කියලා හොයලා බලන්න. විශේෂයෙන්ම මේ මහා සංඝරත්නයේ භාවිතා කරන පූජනීයත්වයෙන් සැලකෙන සිවුර අන්දන කඩේ වැරදි දේවල් වලට භාවිතා කරන්නට උත්සාහ දරන අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මතක් කරමු. අන්න 5000 හම්බුණද 5000 ඔයගලන්ට අඩු ආදායම් ලාභීන්ට 5000 අද සිට යලිත් සුජිත් තේවාජුලි ගෙලියයි. රුපියල් 5000 දීමනාව මෙතෙක් ලබා නොගත් අඩු ආදායම් ලාභීන්ට එම දීමනාව පිරිනැමීම අද සිට යලි ආරම්භ වන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි සඳහන් කරලා තියෙනවා. ඔන්න නොලැබුණු ඔබට 5000 ලබා දීම අද සිට යලි. උතුරු පළාත් සභාවට දෙමළ පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක් දිනසේන රත්තුගම ගේලියන්. ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා උතුරු පළාත් සභාවට දෙමළ දේශපාලන පක්ෂවලින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට 18 වෙනිදා තීරණය කළා තියෙනවා. පසුගිය 18 වෙනිදා කියලා මේක දාලා තියෙන 18 කියන්නේ ඊයේ නේ. ඊයේ තීරණය කළ උතුරු පළාත් සභාවට දෙමළ පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක් කට්ටියම සෙට් වෙලා ඉන්න හදන්නේ. ඒ අතරේ LTTට පණ දීමට ගිය 5 දෙනා ත්‍රස්ත මර්දන අංශයට නෝමන් පලිය වඩන දිනසේන රතුගමගේ එක්කලියන්. LTT සංවිධානය යලි ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කළ බවට චෝදනා මත යාපනය හා කිල්නොච්චිය ප්‍රදේශවලින් අත්අඩංගුවටගත් සැකකරුවන් 5 දෙනා කොළඹ ත්‍රස්ත මර්දන අංශය වෙත 17 වෙනිදා රැගෙන විත් තිබෙනවා. මේ කිව්වා මතක් වුණේ ප්‍රංශයේ එක් කතන්දරයක් වෙලා තිබෙනවා මේ LTT හිතවාදියෙක්ගේ ක්‍රියාකලාපයක් කාන්තාවක් එකට විරෝධය පළ කිරීමක් සිදු කර තිබුණා. මේ කිව්වා මේක මට මතක් වුණ එකපාරට. අපි මේ අවස්ථාව බලමු. මේ ප්‍රංශයේ ප්‍රධාන නගරයක දර්ශන පෙළක්. LTT හිතවාදීන් පිරිසක් විසින් ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කරන පිරිසක් වෙසෙන රටක් බවට ප්‍රකාශ කරමින් ඡායාරූප ප්‍රදර්ශනය කර තිබුණා. එහිදී ඒ අසලින් ගමන්ගත් ශ්‍රී ලාංකික කාන්තාවක් වන හේමාලි ප්‍රියංගිකා එයට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. බලාගන්න සහෝදරවරුනේ බලාගන්න ඕගලන්ට දාන්න පුළුවන් නම් අපිට පෙන්නන්න පුළුවන් නේ. ෆ්‍රාන්ස් කතා කරන්න ඕනේ සිංහල දන්නව නම් අය ෆ්‍රාන්ස් කතා කරන්නේ මගේ ජාතිය සිංහල නම් මට සිංහල කතා කරන්න පුළුවන් ඕන භාෂාවක් කතා කරන්න මගේ භාෂාව මම කතා කරනවා ඕන දෙයක් නෑ මගේ භාෂාව කතා කරන්න ඔකේ මම තමුල් ඔයා තමුල් මම සිංහල okay no problem I know very well this is liar liar this is liar wait, you know Japan no no problem no problem he make a problem for us why he make, I know why he do make problem for me he can put like this I can do video this is liar රටට එරෙහිව බොරු ප්‍රචාර පතුරවද්දී රටට එරෙහිව බලවේග ක්‍රියාත්මක වෙද්දී රට වෙනුවෙන් හඬ නගන්නට ඔබට තිබ්බ කොන්ද ගැන ආඩම්බරයි සහෝදරිය. විශේෂයෙන්ම ඒව මතක් කිරීම කරන්න ඕනි. තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ හඬ නගන්න කොන්ද කෙලින් තියාගන්න පුළුවන් ශ්‍රී ලාංකිකයෝ ලෝකෙ හැමතැනම ඉන්නවා කියලා හොඳම පණිවිඩයක් ඒ. මෝටරයකින් යමින් සිටි යුවල මත්කුඩු සමග මාට්ටු කීර්ති මෙන්ඩිස් සහ බත්තරමුල්ලේ ඉනු කලියන් අරාබියේ සිටින කළු සාගර හා මුතු මෙහෙවන කුඩු ජාවාරමක් හෙළිවේ කියලත් වැඩිදුරටත් වාර්තාවේ දාලා තියෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කළු සාගර හා ඔහුගේ බිරිය මුතු නැමැත්තිය විසින් එරට සිට මෙහෙවන මත්ද්‍රව්‍ය ජාවාරමක සුළුමුළු සොයා ගැනීමට තලංගම පොලිසියට ඊයේ හැකි වී තිබෙනවා.
ජවාරම් හැම තැනම අල්ලන්න තව ඒවා. දැක්කන අර ඉන්දියන් සාගරය හරහා එන්න හදන ඒවා ගැනත් පහුගිය දවස්වල පළවුණු මාධ්‍ය වාර්තා. කාදිනල් උන්වහන්සේ නැවත කරපු ප්‍රකාශය පාස්කු ප්‍රහාරයේ දේශපාලන බලය රැකගන්න කළ එකක් බුද්ධික සමරවීර ලියන්. උන්වහන්සේගේ ප්‍රකාශය මව්බිම් පත්තරේ ප්‍රධාන පිටුවට ඇවිත් තියෙන්නේ එහෙමයි. 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය ආගමික අරමුණක් මුල් කරගෙන සිදු කරන ලද එකක් නොවන බවත් ඒ කිසියම් කණ්ඩායමක් විසින් දේශපාලන බලය රැක ගැනීම උදෙසා සැලසුම් කරන ලද එකක් බව පෙනී යන බවත් කොළඹ අගරාධිගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් තිම්පානු සඳහන් කිරීමක් කළා කියලා මව්බිම් පත්තරේ දාලා තියෙනවා. උන්වහන්සේ මොනවද කිව්වේ කියලා අපි උන්වහන්සේගේ හඬින්ම අහමු. 2019 වසරේ අප්‍රේල් 21 වෙනිදා පාස්කෝ ඉරුදින එල්ල වූ කොරිරු ත්‍රස්ස ප්‍රහාරයේ ගොදුරු බවට පත් වූ සිය සහෝදරයින් අනුස්මරණය කිරීම බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ අගරාධිගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. එදා මේ අපේ සොයුරන්ට පහර දුන්නේ ආගමීක අන්තවාදය නෙවෙයි. ඒ ආගමීක අන්තවාදය පාවිච්චි කරමින් එය අතකොළුවක් කරගනිමින් Tamanගේ දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙරදැරූ පිරිසක්. මේ සිදුවීම තුළ අපි දකින්නේ ආගමීක උන්මාදයක් හෝ ආගමට ඇති ආදරයක් හෝ නොවේ. Tamanගේ බලය තහවුරු කරන්නට යම් කණ්ඩායම් දරන උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියටයි. ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම ශ්‍රී ලාංකිකයන් හැටියට ලැජ්ජාවට පත් වෙන්නට ඕනි. කරුණා කරලා Tamanගේ බලය ශක්තිය පෙන්වන්නට අනිත් මිනිසුන්ව මරණ ඒ චින්තනයෙන් මිදෙන්න. ප්‍රහාරයෙන් මියගිය 9 දෙනෙකුගේ දේහයන් බොරැල්ල සුසාන භූමියේ භූමදාන කර තිබෙනවා. අද හාමි මාගේ සාමිදුනේ වචනේ අනතුරුව කාදිනල් හිමියන් පාස්කෝ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය 20 දෙනෙකු බලිදාන කර ඇති ග්‍රෑන්ඩ් පාස් මාදම්පිටිය පොදු සුසාන භූමියට පැමිණි අතර සුසාන භූමිය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා. අනිත් ජාතීන් ඉවසන් නැතුව අනිත් ආගමිකයන් ඉවසන් නැතුව Tamanගේ ආගම පමණක් ලෝකයේ ජයගත යුතුයි කියලා හිතනවා නම් කවුරු හරි ඒක මං හිතන්නේ Tamanගේ ආගමටම කරන ලොකුම අගෞරවයක්. කවදා හරි දවසක සත්‍ය යුක්තිය එළි වේවි. ඒ එළි වෙනකන් අපි යාඥා කරනවා, බලාගෙන ඉන්නවා, උනන්දු කරනවා, අපි ඒ සඳහා කටයුතු කරනවා. එහිදී පාස්කෝ ඉරුදින දිව්‍ය පූජා යාගයට සහභාගී වෙමින් සිටියදී එල්ල වූ රුදුරු ත්‍රස්ස ප්‍රහාරයෙන් මියගිය අය සීකිරීම සඳහා ඉදිකළ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීමද සිදු වුණා. හොඳයි අපි යමු වෙනත් කතාවකට. පැත්තකට වැස්ස තවත් පැත්තකට උග්‍ර ජලහිඟය. අද පත්තර දානවා අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම පළාතට ආපදා තත්ත්වයක්. ෂේන් සෙනවිරත්න රංජිත් රාජපක්ෂ එක්කලියයි. මධ්‍යම කඳුකර ප්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලින් මහනුවර දිස්ත්‍රික්කයට අලාභ හානියක් සිදු වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කිරීමක් කරනවා. පැත්තකට වැස්ස අනිත් පැත්තේ තත්ත්වය. උග්‍ර ජලහිඟයෙන් පීඩා විඳින කොකරකන්ද ගම්වැසියන් ගැන බද්දේගම සරත් ලියනු. වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටත් තනබද්දේගම කොකරකන්ද ජනගම්මා උදාගම්මානයේ පදිංචිකරු වසර ගණනාවක සිට උග්‍ර ජලහිඟයකට මුහුණ පා සිටිනවා. කුඩා කඳු ගැටයක පිහිටි මෙම ගම්මානයේ පවුල් 150ක් පමණ පදිංචිව සිටින අතර ඔවුන් එදිනෙදා කුලී වැඩ හෝ තේ කුරුදු කර්මාන්තයේ යෙදමින් දිවිය සරිකර ගැනීමට උත්සාහ කරනවා කියලයි සඳහන් කරන්නේ. කඳු පාමුල පිහිටි නල ලිඳකින් බීමට ජලය සපයා ගන්න ඔවුන්ට නෑමට රැදිසී දීමට ජලය සොයා ගැනීමට කිලෝමීටර ගණන් දුර යාමට සිදුවන බව සඳහන් කර තිබෙනවා. පුංචි දරුවන් දෙක අම්මලා ඒ දුර බැහැරට ගොස් වතුර පොඩක් හොයාගෙන ඉන්න අවස්ථාව ඡායාරූප කීපයකින් ඔබ දකිනවා. බලධාරීනි ඔබේ අවධානය යොමු වෙන්නට ඕනි මේ වගේ දුෂ්කර ජීවිත ගත කරන ජනතාව වෙනුවෙන්මයි. ක්‍රීඩා වාර්තාවක් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට විනය පරීක්ෂණයක්.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගේ විනය විරෝධී හැසිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. දැනට නම් කර ඇති ටෙස්ට් සංචිතයට ඇතුළත් නොවන මේ ක්‍රීඩකයා මීට පෙරත් බොහෝ අවස්ථාවලදී විනය විරෝධී සිදුවීම් වලට මැදිහත් වීම හේතුවෙන් විවිධ ආකාරයේ දඩ සහ දඬුවම් විඳි අයෙක්. දකුණු පළාතේ ඉහළ පෙළේ හෝටලයක පැවති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේයයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් මේ ක්‍රීඩකයාට චෝදනා එල්ල වී තිබෙනවා. විනය පරීක්ෂණයක් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ආයේ චෝදනාවට ලක් වෙච්ච කෙනෙක් කියලායි මේකේ දාලා තියෙන්නේ. කාටුන් පෙළ පමණයි ඉතිරි. බලාපොරොත්තු වන්න විරාමයෙන් අනතුරුව. කාටුන් පෙළට අවධානය යොමු කරන්න සූදානම. පටන් ගමු ලංකාදීපයෙන් මේ තලන්ගේ අනේද කියන්නේ කවිය අද ආරම්භයට. රංජන් බලන්නට ඇති වී හිත සෝක නාමල් ගියා හිරගෙට පසුගිය දාක හිත හොඳ ඔහුට ඇත බලයක් අතිරේක රන්මය අවස්ථාවකි ඔහුටත් මේක. ඒ මොකටද දන්නේ තලන් යෝජනා කරන්නේ රන්මය අවස්ථාවක් කියලා. ජනරාණි කාටුන් එක අද පත්තරෙන් යාළුවා කියනවා රාණිට අහනවා රාණි අවුරුදු උත්සවයේ පොල්ගෑමේ තරඟයට හිටියා නේද දිනුම්ද දිනුම් වගේ තමයි. ඇයි පොල් බෑය දීපු හැටි ඒකත් තරම් පැනලා ආවා. පොල් බෑය දීපු හැටි ඒකත් තරම් පැනලා ගිහිල්ලා දිනුම් වගේ තමයි පොල්නේ. ලංකාදීපයේ තිලකගේ තුන්මන්සල කවිය. යතුරු පැදිය හෝ රියදුරු අසුන මත ඉඳගත් විට සිහිය සමහර අයට නැත. මග ඇති නීති පිළිවෙත් අමතකව ඇත. අසරණයන් නසා ඔවුනුත් නැසෙනු ඇත. තමන්ගේ ආරක්ෂාවත් අන්‍යයන්ගේ ආරක්ෂාවත් මගතොට යනකොට බලමු. මේ ඇත්ත නැත්ත කවි දෙක රටේ මුල්ලේ මුදන් නායකගෙන්. සුපුරුදු පරිදි කෝලාවිත් බක්මහට ගැයුවා ගීත නැගිලා එරබදු ගහට පිළිපැද සිරිත් දුරුකොට සිත්තුල කහට අවුරුදු මිහිර විඳගත හැකි විය රහට මත්තුවදුරේ තැන තැන රිය අනතුරුය උත්සව සමයේ ලංකර ගත්තේ මරුය හිත් හැදුනේ නැතොත් ජීවිත බියකරුය හොඳ මිනිසුන්ට ලොව කවදත් පිවිතුරුය. හොඳ මිනිසුන්ට නම් ලෝකෙ කවදත් පිවිතුරුයි කියලායි කියන්නේ. සුජීවගේ විගඩම් කවිය දැන් මේ. අවුරුදු ඉවර වෙලා රැකී ආරක්ෂා සඳහා පිටත් යන නැකත ආව විතරයි කේලිය රෙදි පොට්ටනිය කර තියාගෙන බාල්දිය අතින් දරාගෙන කොහෙද යන්නේ බලන්න. හින්දා පෝට් සිටියෙන් සිදු වෙච්ච හදී අවුරුදු දවස්වල පෙරුණා කිලිටි රෙදි වැඩ ඇති නිසා මට දැන් නොකියන්න මදි නැකතට අනුව ගෙදරින් පිට කරන ලදී. රෙදි හොදන්නයි කේලිය නැකතට ගෙදරින් පිටත් උනේ. අද පත්තරේ අවන්ත ආටිකලගේ කාටුන් එක. දේශපාලකයන් නලාව පෙබිනවා. වරාය නගරය කියන්නේ වරාය පර්යන්තය මේ පැත්තෙන් ගිහිල්ලා නයා වෙලාගෙන ඉඳද්දී අර පැත්තෙන් වරාය නගරය කියන මකරත් අවදි වෙලා තියෙන අවස්ථාවක් තමයි මේ. එක එක්කෙනා එක එකේවා කියනවා මේ වරාය නගර ව්‍යාපෘතිය ගැන. මව්බිමේ MD වීරරත්නගේ කාටුන් එක දැන් පුරවැසියට ඒ පැත්තෙන් ඇහෙනවා චීන කොලනියක් කියලා. මේ පැත්තෙන් ඇහෙනවා හැරවුම් ලක්ෂයක් කියලා. මොන පදයටද රටේ පුරවැසියා නටන්නේ? කවුද ඇත්ත කියන්නේ? චීන කොලනියක්ද හැරවුම් ලක්ෂයක්ද? මේ ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලාමල් රාජදාස කියනවා පෝට් සිටි වැඩෙන් මේ රටේ චීන කොලනියක් වෙනවා කියන කතාව ඇත්තක් කියලාත් වෙලාවකට හිතෙනවා. ඇයි ඒත් කිව්වේ? කියන්නේ විජේදාසනේ සර්. කියන්නේ විජේදාසනේ. ඒ නිසා තමයි ඒත් කියලා තියෙන්නේ. ලංකාදීපේ දාසාප්වලානගේ ස්වාරිස් මේ. එයා නේද? විජේදාස වගේ මම පොලිස්පතිගෙන් ආරක්ෂාව ඉල්ලුවා කියලා කියද්දි ස්වාරිසානෝ ඇවන්ගාඩ් එකෙන් ඉල්ලුවේ නැද්ද කියලා ස්වාරිසානෝ මේ දිනමිනේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත මේ දවස්වල සැරට ගොරවනවා අකුණු ගහනවා මල කරදරේ බං ඇමති කට්ටක් දුන්නා නම් ඕක හරියනවා සර් ඇමති කට්ටක් දුන්නොත් ඔක්කොම හරියයිද ඒකද රටේ දේශපාලනය ලංකාදීපේ තලන්ගේ එතුමා කාටුන් එක මෙන්න එතුමා පිරිකරකුත් අරගෙන පන්සලට යනවා අභයාරාමයට යන්නලු ඇයි ඒ
කොමාරු ආණ්ඩුව බේරලා දෙන්නලු කියලයි පිළිකරුත් අරගෙන එතුමා පන්සලට යන්නේ. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නෑ දැන්. සර් අලියට ඇස තැබීමේ තරඟය වෙනුවට ජනයාට ඇස තැබීමේ තරඟයක් තියමුකෝ. ඈ එහෙම කළොත් කොහොමද යකෝ අපි ඡන්දෙ දිනන්නේ? ජනයාට ඇහැ තැබීමේ තරඟයක් තිබ්බොත් ඡන්දෙ දිනන්නේ කොහොමද? දිනමිනේ අංජනගේ කාටුන් එක මෙන්න. දෙන්නගේ දෙබස. රනිල් කිව්වේ තරුණයන්ට අවස්ථාව දෙනවා කියලා නේද? රනිල්ට වඩා තරුණයෙක් පක්ෂේ නැතුව ඇති. රනිල්ට වඩා තරුණයෙක් ඇත්තටම නැද්ද? චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් දිවයිනෙන්. එක්සත් ජාතික පක්ෂ හැරගිය අයට නැවත එකතු වෙන්න දුන්නු සමාකාලේ ඇවිත් තියෙන 100ක් විතරලු බං. එජාපෙට එනම් ජනතා සමාවක් නෑ වගේ. එහෙනම් ජනතා සමාවක් නෑ වගේද? දාස්ගේ කාටුන් එක පුටා ගන්න සූදානම් වෙනවා අද ලංකාදීප පත්තරෙන් දැන්. දාසගේ කාටුන් එක මේ තියෙන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ කියන පුටුවේ ඉඳන් ඉන්නවා කවුද? රනිල්. අර කොහෙද නැගලා ඉන්නවා කටුස්සෙක්. යාට දාලා තියෙන විපක්ෂ නායක කියලා කටුස්සගේගේ රත්තරන් බැඳලායි තියෙන්නේ. ඒකෙන් එයා උඩ ගිහින්ද මෙයා පුටුව උඩද? අලියට ඇහැ තිබ්බද ඔබ? ඇත්තටම අලියට දැන් මොකද්ද තියෙන්න ඕන කියලා බලලා අපි වැඩසටහන අවසන් කරමු. දිවයිනේ උදේ විමලිස්තරිගේ කාටුන් එක. රනිල් වගේ කෙනෙක් කියන්නේ අලියට ඇහැ තැබීමයි අපි දන්න තරගය. හැබැයි දැන් තියන්න වෙලා තියෙන්නේ අලියට මොළය. අලියට මොළය තැබීමේ තරගය රනිල් ජය ගනීද? බලානෙමු. අපි හැමෝම ලෝක සතියෙමින්.